නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි, පින්වත් මහත්තයා, අපේ ජීවිතවල දියුණු වීමත් පිරිහීමත් කියන මේ දෙකම තියෙනවා. එහෙමයි ස්වාමී. දියුණුව කරා ගියොත් අපිට මේ ඉපදෙන මරණ සසර දුක නිදහස් වෙන්න පුළුවන්. පිරිහීම කරා ගියොත් අපිට නැවත සිද්ධ වෙන්නේ සතර අපාය මහා ගෙදර වෙලා නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝකේ නැවත නැවත ඉපදෙමින් ගොඩාක් දුක් විඳින්මින් මේ සසරේ යන්නමයි. ඒ නිසා අපි නොපිරිහෙන අය හැටියට ගුණධර්ම දියුණු කරගන්න වීරිය කරන්න ඕනේ. අපිට කොච්චර කොයි විදිහේ දේවල් තිබුණත් පිරිහීම කියන දේ දැන් ලෞකික දේවල් වල පිරිහීමත් වෙන්න පුළුවන් ඕන වෙලාවෙ. ලෞකික කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඊට පස්සේ ධන දාන්නේ භෝග සම්පත් තියෙන ඒවා මේ එක එක දේවල් නිසා ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, ජලයෙන් විනාශ වෙන්න පුළුවන්, හොර හතුරන්ගේ විනාශ වෙන්න පුළුවන්, අප්‍රිය අය අරගෙන ඒවා විනාශ කරලා විනාශ වෙන පිරිහෙනවා කියලා කියනවා. අපි එතකොට ඒකත් පිරිහෙන්න පුළුවන් ස්වභාවයක්. ඒ වගේම තමයි අපි ලෝකෝත්තර ජීවිත ඊට වැඩි ආධ්‍යාත්ම ජීවිතයක් පුරුදු කරන්න යනකොට ඒ දේ පිරිහුණොත් එහෙම අර ලෞකික දේ පිරිහුණාට වැඩිය ගොඩාක් ලොකු පාඩුවක්. ගොඩාක් ලොකු හානියක් තමයි අපිට ගුණධර්මයන් මේ බුද්ධ ශාසනය තුළ පිරිහෙන කෙනෙක් හැටියට ජීවත් වෙන්නොත් එහෙම. ඒ නිසා අපි ලෞකික ජීවිතයේ දියුණුවට යම් කැමැත්තක් ලබන්නේ සැපයක් ලැබෙන නිසා නේද? හැබැයි ඒ සැපේ මේ ජීවිතේට විතරයි. අපි ලෝකෝත්තර ජීවිතයක් මේ ධර්ම මාර්ගය පුරුදු කර ගැනීමේදී නොපිරිහෙන කෙනෙක් හැටියට අපි ජීවත් වුණොත් එහෙම ඒක අපිට සසරටම උපකාර වෙන දෙයක්. ඒකාන්තයෙන්ම සසර ගමන සපවත් වෙන සුගතිය රැකවරණය පිණිස අමා මහ නිවන පිණිස උපකාර වෙනවා. ඉතින් ඒ නිසා අපි තුල පරිහානිය පිණිස පිරිහීම පිණිස පවතින දේවල් තියෙනවා නම් ඒ දේවල් බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. ඒ දේවල් අප තුළ තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි තුළ නොපිරිහීම පිණිස පවතින දේවල් තියෙනවා නම් ඒවා දියුණු කරගන්න අපි නිතර මහන්සි වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා නොපිරිහෙන කෙනෙක් හැටියට ජීවිතය ගත කරලා ඉක්මනින්ම මේ සසර දුකින් නිදහස් වෙන්න. ඉතින් මේ දේශනාව අද අපි ඉගෙන ගන්න මේ විදිහට නොපිරිහීම පිණිස පවතින දේවල් ගැන. මේ දේශනම දේවතා සූත්‍රය. දෙවියන් පැවසූ කරුණ ගැන වදාළ දෙසුම. එහෙමයි සම්. භාග්‍යතුන් සවැත් නුවර ජේතවනාරාම වැඩ සිටියේ. එදා එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත වර්ණයේ යුතුව මුළු දෙවුරම් බබළුවාගෙන භාග්‍යතුන් ළඟට පැමිණියා. කියන රාත්‍රී කාලේ තමයි බොහෝ වෙලාවට දෙවිවරු භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහන්න එන මොහොත. ඉතින් එදා එක්තරා දෙවියෙක් මුළු දෙවුරම් බබළුවාගෙන භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න වැඩියා. ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ එකත් පසක හිටගත්තා. එකත් පසක හිටගෙන ඒ දෙවියා භාග්‍යතුන් වහන්සේට මේ විදිහට කියනවා. ස්වාමීනි, භික්ෂුවකගේ එන ශ්‍රාවකයාගේ නොපිරිහීම පිණිස මේ කරුණු 6ක් තියෙනවා කියන. පිරිහෙන්නේ නැතුව නොපිරිච්චි ජීවිතයක් ගත කරන්න භික්ෂුවකට, දැන් භික්ෂුවක් කිව්වට ඒක උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී හැම දෙනාටම අදාළ වෙනවා. පළවෙනි කාරණේ තමයි නොපිරීම පිණිස හේතු වෙන පළවෙනි ශාස්ත්‍ර ගෞරවය ඇති බව. ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීමකින් යුක්ත වෙනවා. දෙවෙනි කාරණේ තමයි ධර්ම ගෞරවය ඇති බව. භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයට ගෞරවය ඇති බව. තුන්වෙනි කාරණේ සංඝ ගෞරවය ඇති බව. සංඝ රත්නේ මගපල්ලාභී ශ්‍රාවක සංඝ රත්නේ කෙරේ ගෞරවය ඇති බව. තුන්වෙනි එක ශික්ෂා ගෞරවය ඇති බව. ශික්ෂාපද සමාදන් වෙලා ඒ සමාදන් වෙලා ආරක්ෂා කරන සිල්පද කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. ඊළඟට පස්වෙනි කාරණේ කීකරුකම ඇති බව. කීකරු කෙනෙක් වෙනවා. ගුරුවරයාට, වැඩිහිටියන්ට, එකටින සම්ප්‍රාඥාචාරින් වහන්සේලාට කීකරු වෙනවා. කලල මිතුරන් නැති බව. ඊළඟට එයා
කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන ඉන්න කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා ස්වාමීනි භික්ෂුවකගේ නොපිරීම පිණිස මේ කරුණ 6 පවතිනවා. මෙන්න මේ කරුණ 6 නොපිරීම පිණිස හේතු වෙනවා කියලා කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ඒ දෙවියා මේ කාරණේ පැවසුවා. ශාස්ත්‍රඥ වහන්සේ ඒ පිළිගත්සේක. මම ඒක පිළිගත්තා කියලා කිව්වා. එතකොට ඒ දෙවියා ශාස්ත්‍රඥ වහන්සේ මාගේ වචනේ අනුමත කළසේකයි. ගොඩාක් සතුටටපත් වුණා. එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේ අනුමත කරා කියලා කියන්නේ පිරිහෙන ඕනම කෙනෙක් තුළ තියෙන පුළුවන් කරුණු 6 මේ ටික. ශාස්ත්‍ර ගෞරවය නැති බව, ධර්ම ගෞරවය නැති බව, සංඝ ගෞරවය නැති බව, ශික්ෂා ගෞරවය නැති බව, අකීකරුකම, කල්යාණ මිත්‍ර නැතු පාප මිත්‍ර ඇසුරු කරනවා. ඔන්න ඔය කරුණු 6 තියෙනවා නම් එයා පිරින ශාස්ත්‍රඥ පිළිගත්සේක කියලා ඒ දෙවියා එතනම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා නොපෙනී ගියා. ඔන්න පහවදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඊයේ රාත්‍රියේ දෙවි කෙනෙක් මනස්කාන්ත වර්ණිකින් යුක්තව මුළු දෙවුරම් විහෙරම බබළුවාගෙන මල් ළඟට වැඩියා. ආවා. ඇවිල්ලා මට වන්දනා කළා. ඒ දෙවියන මෙහෙම කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවකගේ නොපිරීම පිණිස පවතින කරුණු 6ක් තියෙනවා කියලා. මොනවාද ඒ තමයි ශාස්ත්‍ර ගෞරවය නැති බව, ධර්ම ගෞරවය නැති බව, සංඝ ගෞරවය නැති බව, ශික්ෂා ගෞරවය නැති බව, කීකරුකම නැති බව, කල්යාණ මිත්‍රයන් නැති බව කියන මෙන්න මේවා පිරිහීම පිණිස පවතිනවා. ඒ වගේම නොපිරිහීම පිණිස පවතිනවා ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ඇති ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය, ශික්ෂාව ගැන ගෞරවය ඇති බව, කීකරුකම, කල්යාණ මිත්‍රයන් ඇති බව. මෙන්න මේ විදිහට මේ කරුණු 6 තියෙනවා නම් අර මේවා නැත්තම් පිරිහෙනවා. මේවා තියෙනවා නම් එයා දියුණු වෙනවා කියලා ওই විදිහට කිව්වා කියනවා. එතකොට මෙහෙම පැවසුවා. මෙහෙම පවසලා මම ඒක අනුමත කරා කියලා දෙවි කෙනා හැම මට වන්දනා කරලා පැදගුණ කරලා නොපෙනී ගියා කියනවා. මෙහෙම භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් දේශනා කරනකොට එතන සාරිපුත්යන් වහන්සේ වැඩ හිටියා. සාරිපුත්යන් වහන්සේ වැඩ ඉඳලා සාරිපුත්යන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වයි කෙටියෙන් කාරණේ දේශනා කරේ. මම ඔය කාරණේ විස්තර වශයෙන් අර්ථ දන්නවා කියලා කිව්වා. උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා හොඳයි සාරිපුත්ත එහෙනම් විස්තර වශයෙන් කියන්න කියලා කිව්වා. ඔන්න විස්තරේ ඒ තමයි ස්වාමිනී මෙහිලා ශ්‍රාවකයා තමාත් ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්ත වෙනවා. තමා ඉස්සෙල්ලම තමන් ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. ඒ වගේම තමයි ශාස්ත්‍ර ගෞරවයේ පිළිබඳ වර්ණනා කරනවා. තමන් ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙලා ශාස්ත්‍රඥ වහන්සේගේ ගෞරවය පිළිබඳ වර්ණනා කරන කෙනෙක්. කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි කෙනෙක් ශ්‍රද්ධාවෙන් ඉන්නවනම් කොච්චර දෙයක්ද? භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඉන්න කෙනා අපායන්නේ නැහැ කියලා තියෙනවා. අනේ මාගේ භාග්‍යතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයිනේ කියලා ඉවරලා එයා ශාස්ත්‍රඥ වහන්සේගේ ගෞරවයේ ශාස්ත්‍රඥ ගුණ වර්ණනා කර තමා ගෞරවයෙන් යුක්ත වෙන ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ඒ වගේම තමයි ශාස්ත්‍ර ගෞරවයේ දැන් අපි එකට ඉන්නකොට මහත්තයා ගිහි පැවිදි ભેදයක් නැතුව සමහර අය ඉන්නවා බුදුරජාන් වහන්සේ කියලා කියපු ගමන් පුදුම ගෞරවයක් කියලා. දැන් සමහර පිළිම වහන්සේ දකින්න තැනින් වන්දනා කරනවා. දැන් අපි දන්නවා සමහර අපිත් එක්ක වාහන වල ටීදුරු මහතුරු බෝධියක් දැකපු ගමන් මේ අත් දෙක එකතු කරලා වන්දනවා. පිළිම වහන්සේ නම දැකපු ගමන් වන්දනා කරනවා. ඒක ගෞරවයක් කියලා හිතේ තියෙන. එතකොට බුදුරජාණන් දේශනා කරන ඒ විදිහෙන් ගෞරවයෙන් යුක්තයෙන් වර්ණනා. දැන් තමා ගෞරවයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි ශාස්ත්‍ර ගෞරවයේ තියෙන එක වර්ණනා කරනවා. ඒ වගේම ශාස්ත්‍ර ගෞරවයේ නැති අන්‍ය පිරිස් ඉන්නවනම් ඔවුන්ද ශාස්ත්‍ර ගෞරවයේ සමාදන් කරනවා කියන.
එහෙමයි ස්වාමී. දැන් අපේ ගෙදර ගත්තොත් සමහර විට අපේ පවුලේම එක්කෙනයි දෙන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නේ. අනිත් අය සමහරට ගොඩාක් දෙනෙක් ඒ ගෞරවයෙන් යුක්ත නේ. මේක තමයි දකින්න තියෙන්නේ. දැන් අපි ස්වාමීන් වහන්සේලාගේ වුණත් එහෙමයි. අපි කතා කළොත් මහත් ශාස්ත්‍රඥ 19ක් ඉන්නවා නම් එහෙමයි. බොහෝ වෙලාවට එක්ක අම්මා විතරයි. නැත්නම් තාත්තා විතරයි. නැත්නම් අම්මා තාත්තා විතර සහෝදර සහෝදරියෝ එහෙම නැහැ. එහෙමයි ස්වාමී. සමහරට අම්මයි තාත්තයි සහෝදර පිරිස ඉන්නවා පවුලේ ළඟම ලේ ඥාති ඉන්නවනේ. එහෙමයි. එයාලට එහෙම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට පැවිදි වෙන්න පිරිස සමහරට ඇවිල්ලා හිටියත් එහෙමයි. සමහර කෙනෙක් ගෞරවයෙන් යුක්තයි. තව කෙනෙක් ගෞරවයෙන් නැහැ එහෙම. එතකොට ශාස්ත්‍ර ගෞරවේ නැති අන්‍ය පිරිස ඉන්නවා නම් එයාලා ශාස්ත්‍ර ගෞරවේ සමාදන් කරනවා කියලා කියනවා. එහෙමයි ස්වාමී. ඒක අපි කළ යුතු දෙයක්. ඒක නොපිරීම පිණිස පවතින දෙයක් අපේ. තමා ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්තයි. ශාස්ත්‍ර ගෞරවය වර්ණනා කරනවා. ඊළඟට දැන් අපි හිතමුකෝ දැන් ඔන්න අපි හිතමු අපේ රියදුරු මහත්තයා නැත්තම් අපේ වාහනේ අපිත් එක්ක යනවා එකට පිරිසක්. එකට යන පිරිසකට ඔන්න දැන් හන්දි පාරවල් ගන්න බුදු පිළිම තියෙනවා. එතනදී කෙනෙක් සමහර වෙලට ඉඳලා ඉවර වෙලා පිළිමයක් දකපු ගමන් නැගිටින්න යනවා. ශාස්ත්‍ර ගෞරවයනේ. එහෙමයි. අනිත් අය hina වෙන්නේ නැද්ද ඔකට? එහෙමයි ස්වාමී. hina වෙනවා පිරිහෙන කෙනා. එහෙයි. එතකොට අපි කවදාවත් ඒ වගේ දෙයකට තුසක් පරුසක් කියන්න හොඳ නැහැ. එහෙයි ස්වාමී. පිළිම ආසනමකට බෝධියකට වදින කෙනෙකුට ඒ ගෞරවයනේ. එහෙමයි. ඒ තමා ගෞරවයෙන් යුක්තයි අන් අයවත් ගෞරවය පිළිබඳ වර්ණනා කරන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට ගෞරවයේ නැති ශාස්ත්‍ර ගෞරවය නැති අන් අය ඉන්නවා නම් එයාලා ශාස්ත්‍ර ගෞරවයේ සමාදන් කරනවා. එහෙමයි ස්වාමී. කරුණු තුනයි එතකොටනේ සමා ගෞරවයෙන් යුක්තයි ශාස්ත්‍ර ගෞරවය වර්ණනා කරනවා ශාස්ත්‍රඥාසි කෙරෙහි ගෞරවය නැති ශාස්ත්‍ර ගෞරවය නැති අන් අයව ශාස්ත්‍ර ගෞරවයේ සමාදන් කරනවා. ඊළඟට ශාස්ත්‍ර ගෞරවයේ ඇති අන්‍ය භික්ෂුව වෙත්නම් ආන් යාලත් සුදුසු අවස්ථාවෙම තියෙනා වූ ගුණ කියනවා. දැන් අපි හිතමුකෝ අපේ පවුල් පරිසරය තුළ ශාස්ත්‍ර ගෞරවයේ තියෙන කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමී. අපිට මටත් තියෙනවා එයාටත් තියෙනවා. එතකොට යම් අවස්ථාවන් යෙදෙනවා එයා ගැන වර්ණනා කළ යුතු. එහෙමයි. ආන් මේ වෙලාවට ශාස්ත්‍ර ගෞරවී තියෙන අන් අයව සුදුසු වෙලා හැම වෙලාවෙම නෙමෙයි. එහෙමයි ස්වාමී. සමහර කෙනෙක් ඉන්නවා ශාස්ත්‍ර දැන් අපිටම සභාවක් එකතු වෙච්චලා දැන් පාටියක් කියනවා හිතන්නකෝ. නැත්නම් තමන්ගේ පවුලේ පිරිස එකතු වෙච්ච වෙලා දැන් ඔන්න අවුරුද්දට එකතු වෙනවා දීර්ඝ නිවාඩුවක් හම්බාම එකතු වෙනවා නැත්නම් පින්කම එකදී එකතු වෙනවා. ඒ වගේ එකතු වෙන වෙලාවල් තියෙනවා. ඒතර සමහරට එතන වැඩිපුර ඉන්නේ අශ්‍රද්ධාවන්ත අය නා. එතන ඉන්නේ වැඩිපුරම මේ ශ්‍රද්ධාවට එන අයට බයින අය නා. එහෙමයි ස්වාමී. ඒ තැන්වලදී ශ්‍රද්ධාව තියෙන අනිත් කෙනා වර්ණනා කරන්න යන්න හොඳ නැහැ. එහෙයි ස්වාමී. මොකද එහෙම වුණොත් එහෙම අනිත් අය එයාට නිඳා කරනවා. අපහාස කරනවා. එහෙම වුණොත් එයාට පව් සිද්ධ වෙනවනේ. එහෙමයි ස්වාමී. ඒක නිසා ශාස්ත්‍ර ගෞරවයේ ඇති අන්‍ය පිරිස ඉන්නවනම් ආන් එයාලා සුදුසු අවස්ථාවේ අනියා බුදුරජාණන් වහන්සේ කෙරේ මෙහෙම පැහැදිලිම යුක්තයි මෙහෙම පැහැදිලිම යුක්තයි මේ ආකාරයේ පැහැදිලිම යුක්තයි කියලා තිබෙන්නාම වූ ගුණ කියනවා කියලා කියනවා. එහෙයි ස්වාමී. මෙන්න මේක තමයි විස්තරය කියලා කියන්නේ. එහෙයි. ශාස්ත්‍ර ගෞරවය පිළිබඳ විස්තරය. දැන් අපි තුල ශාස්ත්‍ර ගෞරවය තියෙනවා නම් එහෙමයි. නොපිරිහිම් පිණිස ඒක හේතු වෙනවා. ඒ හේතු වෙනවා නම් එයා මොකද කරන්නේ? තමා ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්තයි. ශාස්ත්‍ර ගෞරවය වර්ණනා කරන කෙනෙක් ශාස්ත්‍ර ගෞරවය නැති අන් අයව ශාස්ත්‍ර ගෞරවය සමාදන් කරනවා. ශාස්ත්‍ර ගෞරවයේ තියෙන අන් අයගේ ගුණ සත්‍ය වශයෙන්ම තිබෙන ගුණේ සුදුසු අවස්ථාවන් බල කතා කරනවා. එහෙමයි ස්වාමී. ඔන්න ඕක තියෙන්න ඕන කියන නොපිරින කෙනා තුළ. දෙවනි කාරණේ එයා ධර්ම ගෞරවයෙන් යුක්තයි. ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යුක්තයි. එතකොට ඒ ධර්ම ගෞරවය ගැන වර්ණනා කරන කෙනෙක් වෙන්න ඕන. එහෙමයි. ධර්මයේ දැන් ගුරු දේවයන් වහන්සේ මට මතකයි මේ මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේ පළවෙනි පොත් වහන්සේ දක්වලා ලොකු සාම්සේක කියන ගෞරවය ඇති කරගන්න. දහම් පොත් අනිත් පොත් එක්ක කලවම් කරලා තියන්න එපා.
උස් තැනකින් තියන්න. එහෙමයි. අතේ ජරා කුණු තියෙනවා නම් ආයේ අත් දෙකෙන් පොත් තහන්සෙලා අල්ලන්න එපා. එහෙමයි. ඊළඟට මේ පොත්වල අකුරු ලියන්න එපා. ඊට පස්සේ පොත්වලට කවරයක් දාලා පරිස්සම් කරගන්න. මේ ධර්ම ගෞරවය. දහම් පුස්තකයක් කියන්නේ මහත්තයා ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉන්නා වගේ දෙයක්. එහෙමයි ස්වාමී. ධාතු කරඬුවක් වගේ. මේ පොත් වහන්සේ නමක් කියලා කියන්නේ ධාතු කරඬුවක්. දැන් අපි ගුරුදේවයන් වහන්සේ අපිට ගොඩාක් අවවාද කළා තියෙන දැන් අපි දහම් කරුණු ලියා ගන්න පොත් තියෙනවා. එහෙමයි සර්. ඒ පොතක්වත් අපි වාඩි වෙන දැන් සමහර අවස්ථාවල පන්ති වලට ගියාට පස්සේ අර නැගිටින වෙලාවට පොත තියෙනවා සමහර වෙලාවට පහත් තැනකින්. තියන්න එපා කියලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඊළඟට දැන් සමහර දැන් අපිට ඔය පිරිකර හැටියට දහම් පොත් පූජා කරනවානේ. ඔය වගේ වැරදි ධර්ම කතා තියෙනවා. වැරදි අදහස් තියෙන ඒවා තියෙනවා. හැබැයි එහෙම පොතක්වත් අපිට පුච්චන්න දෙන්නේ නැහැ. එහෙමයි සර්. ගුරු දේවයන් වහන්සේ දැන් සමහර ගොඩාක් ගොඩ ගැහුනට පස්සේ කරන්නේ පුච්චලා විසි කරන එකනේ. එහෙම නැහැ. දැන් අපි හැම අසපුවකම ඒ විදිහට තියන වෙන් කරලා වැරදි ධර්ම කරන නැම ඒ වගේ සමාජයට බුදුරජාණන් වහන්සේ ගුණ ගැන යම් මට්ටමකට තියෙනවා. ධර්මීය ආදි වශයෙන් තියෙනවා. එතකොට අර ඒ පොත් වහන්සේලාවත් පොතක්වත් දහම් කරුණු ලියලා තියෙන පොඩි පොතක්වත් අපිට විසි කරන්න එපා කියලා තියෙනවා. ඒවා වෙනම ගබඩාවක් අරගෙන ඒක ලොක් කරලා ඒකට දාලා තියෙනවා. කාලයක් තියෙයි. අනිත්‍ය ස්වභාවයෙන් අනිත්‍ය වෙලා යාවි. ඒ මිසක්කා දැන් අපිට ඇත්තටම මේ දහම් කරුණු ලියවිච්ච කොලයක් විසි කරන්නවත් අපිට හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තේ අපිට ගුරුදේවයන් වහන්සේ හික්මෙව්වා. ධර්ම ගෞරවයෙන්. ඇයි දහම් කරුණක් තියෙන කොලයක් නම් ඒක දැන් ඕක ගොඩාක් අය කල්පනා කරන පත්තර විකුණන අය ඉන්නවනේ ආපහු. දැන් සමහර අවස්ථා තියෙනවා මේ මහා මේඝ පත්තරේ බඩුව තාගෙන යනවා සමහර අය. ගෙදර තියෙන පත්තරේ අම්මා අරගෙන එන්නේ. දරුවන්ට මේක ගාණක් නැහැ. බලන පත්තර අර පත්තරේ ගත්ත මොනවා තියෙන්නේ නැහැ. සම්පූර්ණ දහම් මංජුසාවකගේ දහම් පොතක් කියන. ඒක නම් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ස්වාමීනි ගෙදරදී විශේෂයෙන්ම කියන්නේ බොන්න දහම් පොතක් හම්බුණා. අනිත් පොත් එක කලවම් කරන්න හොඳ නැහැ. මොකද තථාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. එතකොට දැන් අද මේ ධර්ම ඊළඟට මේ ධර්මයේ පොත්වල ලියන්න තීරණය කළේ අනාගතයේ පිරිසට මතක ශක්තිය නැති වෙන නිසා පැහැදිලිව තේරුම් ගන්න. නිසා මේ ධර්මයේ ලියවිලා පොතක් තියෙනවා කියලා කියන්නේ මහත්ය ධාතු කරඬුවක් වගේ. එහෙමයි ස්වාමී. මේ දහම් පොත ත්‍රිපිටක පොත් වහන්සේ නමක් තියෙනවා කියලා කියන්නේ gedara කොතනකවත් දැන් අපිට පුරුදු කරලා තියෙනවා මහත්ය. කියන්නේ ඒක ඇත්තටම මම මේ කියන්නේ දැකපු දෙයක් පැවිදෙන්න ආපු කාලේ. එහෙමයි. ගුරු දේවයන් වහන්සේ කුටියේ පොත් රාක්කේ තියෙනකොට හැම වෙලාවෙම මේ පොත් පැත්තට තමයි ලොකුසා හිස තියෙන්නේ. ඒක හුරු වෙලා අපිට උනත් දැන් අලුතින්ම කුටියකට ගියත් මේසෙ තියෙනවා නම් මේසෙ කොයි පැත්තේද පොත් කියන්නේ පොත තියෙනවා නම් ඒ මම සමහර අවස්ථාවල එහෙම කරලා තියෙනවා. සමහර අවස්ථාවල විදේශ ධර්ම ප්‍රචාර වලට ගියාට පස්සේ අපිට නිවාසවල නතර වෙන්න තියෙනවා. ඒකට යාළගේ දහම් පොත් තිබුණොත් එහෙම බලනවා කොතන තියෙන කියලා ඒ පොත අරන් උඩ තැනකින් තැම්පත් කරලා තමයි කවදාවත් මේ පැත්තට කකුල් නොදාන විදිහට තමයි පුරුදු වෙන්නේ අපි. ඒ පුරුදු වෙන්න ඕනේ. මොකද ධර්ම ගෞරවය ඒක. ඒකට ශ්‍රාවක ධර්ම ගෞරවය යුක්ත වෙන්න ඕන කියලා. ඒ වගේම ධර්ම ගෞරවය වර්ණනා කරන්න ඕනේ. එකට පොතක් බිම තියන්න එපා, තැන් වල දාන්න එපා. පොත මේ කවරයක් දාලා පරිස්සම් කරගන්න. පොත්වල කුරුටු ගන්න එපා, ලියන්න එපා. කියලා එහෙම තියෙනකොට ඒක පරිස්සම් කරගන්න ඕනේ. මොකද මේ පොත්වලට වැඳ හිටියත් මහත්ය පිං රැස් වෙනවා. ධර්මයේ තියෙන. ඒකට ඒක නිසා ඒ ධර්ම ගෞරවේ වර්ණනා කරන්න ඕනේ. ඊළඟට දැන් සීකියාදී සිල්පදවල තියෙන මහත්ය ධර්මයේ කියනකොට මේ තමන් පිටුපසින් යමින් ඉස්සරහා යන කෙනාට ධර්ම කියන්න එපා කියලා තියෙනවා. එහෙමයි ස්වාමී. තමන් නීච ආසනයක වාඩි වෙලා උස්සාසනයකින් නොගිලන් කෙනාට බණ කියන්න එපා කියලා කියනවා. තමන් වාඩි වෙලා නැත්තම් හිටගෙන නිදාගෙන ඉන්න නොගිලන් කෙනාට බණ කියන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ මේ ওই විදිහට ගොඩාක් මේ ඔළුවේ තොප්පියක් දාගෙන එයාට බණ කියන්න එපා කියලා කියනවා. කකුල් දෙකේ සෙරෙප්පු දෙකක් තියාගෙන දාගෙන ඉන්නවා නම් එයාට ධර්ම කියන්න එපා කියලා තියෙනවා. එතට යානයක වාහනයක ගමන් කර ඉන්නකොට බණ කියන ධර්ම සාමාන්‍ය දහම් කාරණයක් ධර්ම කතාවක් කර යන්න පුළුවන් බණ කියන්න එපා කියලා කියනවා. ධර්ම ගෞරවය. දැන් එක සිද්ධියක් තියෙනවා මට මතක හැටියට
ඔය මේ එක උපාසිකාවක් ආරංචි වුණා ස්වාමීන් වහන්සේලා ලස්සනට බණ කියනවා කියලා. එහෙමයි ස්වාමී. ඉතින් ඊට පස්සේ උපාසිකාවට බණ ටිකක් අහන්න ආස හිතිලා කොහොමද අහන්නේ දානට ආරාධනා කරන්න කියලා. මේ උපාසිකාව දානට ආරාධනා කරා. ආරාධනා කරලා මේ දානි පූජා කරන ඉවරලා ස්වාමීන් වහන්සේ හා සම ආසනයක වාඩි වුණා. එහෙමයි ස්වාමී. වාඩ ඔළුවත් රෙදි කෑල්ලකින් වහගත්තා. වහගෙන මේ පින්නත් ස්වාමීන් බණ ටිකක් කියන්නේ. මේ සාහ නැගණිය දවසක් ලැබෙයිනේ කියලා නැගිටලා ගියා. එහෙමයි. අර කාන්තාව ඊට පස්සේ දොස් කියන්න පටන් ගත්තා. කෝ ඔයාලගේ හවල් සංස හොඳට බණ කියනවා කිව්වා. කෝ බණ කිව්වේ නෑනේ මෙහෙමයි. ඊට පස්සේ ඔයා කොහොමද බණ අහන්න වාඩි වුනේ කියලා අහුවා. එහෙමයි ස්වාමී. කිව්වා ශාස්ත්‍ර දානේ පූජා කළා සම ආසනයක් අරගෙන මං ඔළුවත් වහගෙන වාඩි වුනේ. එහෙම කියන්නේ නෑ කිව්වොන්නාසලා. ධර්ම ගෞරවයෙන් යුක්තයි කියලා කිව්වා. කොහොමද කරන්නේ? නීච ආසනයක් ගන්න කියලා. පොඩි ආසනයක් ගන්න කියලා. එහෙමයි ස්වාමී. ඔළුවේ වහගෙන ඉන්නවා නම් ඒ රෙදි කෑලි අයින් කරගන්න කියලා කිව්වා. මෙයා දෙවනි දවසෙත් ආරාධනා කළා දානි පූජා කළා ඒ විදිහට කළා. මිටි ආසනයක් අරගෙන ඔළුවේ වහලා තියෙන රෙදි කෑල්ල අයින් කරලා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ලස්සනට ධර්ම කිව්වා. ධර්ම ගෞරවය වර්ණනා කරනවා. තමා ධර්ම ගෞරවයෙන් යුක්තයි. මේක අපි ගොඩාක් හදා ගන්න ඕනේ. ඔය පිරිත් පොත් එහෙම එහෙමයි. පිරිත් පොත් එහෙම සමහර අය මේසවල උඩ සමහර මන් දැකලා තියෙනවා මහත්මයා දැන් පොඩි ස්ටූල් එක තියෙනවානේ. ස්ටූල් එකේ රැග් එක තියෙනවානේ. මේ උඩ එක එක ඇල්බම් ආදී වැඩකට නැති දේවල්. අර යටින් තමයි දහම් පොත් දාලා තියෙන්නේ. එහෙමයි. કોઈ මොහොතකවත් එහෙම කරන්න හොඳ නැහැ. එහෙමයි. ධර්මයේ පිහිටන්නේ නැහැ එතකොට. ඒ නිසා තමා ධර්ම ගෞරවයෙන් යුක්ත වෙනවා. ධර්ම ගෞරවය වර්ණනා කරනවා. එහෙමයි. ධර්ම ගෞරවය නැති අන් අය ඉන්නවා නම් ඒ ධර්ම ගෞරවයෙන් එයාලා සමාදම් කරනවා. එහෙමයි. ඒතුළු ධර්ම ගෞරවය නැති නිසා වාද විවාද කරමින් එක එක දොස්පරොස් කියමින් මිනිස්සු යන්නේ ධර්ම ගෞරවය නැති නිසා. ආන්ගේ අය කෙරේ කරුණාවෙන් ධර්ම ගෞරවය ඇති කරනවා. ඊළඟට ධර්ම ගෞරවයෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා අන්පිරිස ඉන්නවා නම් ධර්ම ගෞරවයේ එයාලව සමාදම් කරනවා. මෙන්න මේක නොපිරීම පිණිස හේතු වෙනවා කියලා. එහෙමයි. තමයි විස්තරය. ධර්ම ගෞරවය කියන එකේ විස්තරය. එහෙමයි. අපි තුල ඕක තියෙනවා නම් හරි. එහෙයි. එයා තමා ධර්ම ගෞරවයෙන් යුක්තයි. ධර්ම ගෞරවය වර්ණනා කරනවා. ධර්ම ගෞරවය නැති අන් අයව ධර්ම ගෞරවයේ සමාදම් කරනවා. ඒ වගේම ධර්ම ගෞරවයෙන් යුක්ත අන් අයගේ ගුණ එහෙමයි. තියෙනාම වූ ගුණ සත්‍ය වශයෙන්ම තියෙන ගුණ සුදුසු අවස්ථාවේදී වර්ණනා කරනවා. අහවල් උපාසිකා ධර්මයට පුදුම ගෞරවයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ දහම් කරුණු ඉගෙන ගන්නවා, මතක තියා ගන්නවා. කීලිවර වෙලා ඒ තියෙන ගුණම කියන්න කියලා කියන සුදුසු අවස්ථාවක් නේද? එහෙයි. ඔය දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය කියනවා තමා සංඝ ගෞරවයෙන් යුක්තයි. තමාට මඟඵලලාභී බුදුරජාණන් ශ්‍රාවක සංඝ රත්න උන්වහන්සේ සුපටිපන්නයි, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචපටිපන්න ආදී මේ ගුණේ යුක්තයි. උන්වහන්සේලාගේ ඉවසීම මේ වගේ කරුණාව මේ වගේ කියලා සංඝ ගෞරවයෙන් යුක්තයි. තමා ඒ වගේම තමයි සංඝයා කෙරේ ගෞරවයෙන් සිටින් වර්ණනා කරනවා. මේ ලෝකෙ ගොඩාක් අඩු වෙච්ච දෙයක් සංඝ ගෞරවය කියන එක. එහෙමයි ස්වාමී. මේ සක්කාර ගරුකාර කියන සූත්‍රයේ තියෙනවා ඒකේ තියෙන ශ්‍රද්ධා තථාගත බුදුරජාන් වහන්සේට කෙනෙක් ගෞරව කරනවා නම් එයා ධර්මයට අගෞරව කරනවා කියන කාරණේ සිද්ධ වෙන්න බැරි දෙයක් කියලා කියනවා. එහෙමයි ස්වාමී. ධර්ම ගෞරවයෙන් යුක්තයි ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්තයි නම් එයා ධර්ම ගෞරවයෙන් යුක්ත වෙනවා කියලා. එහෙමයි ස්වාමී. යමෙක් කියනවා මට ශාස්ත්‍ර ගෞරවයක් තියෙනවා ධර්ම ගෞරවයක් තියෙනවා මට සංඝයා කෙරෙහි නම් මගේ හිත පැහැදිලා නැහැ කියලා කියනවනම් ඒක වෙන්න බැරි දෙයක් කියලා කියනවා. එහෙමයි ස්වාමී. දැන් පහුගිය කාලවල තිබුණේ මහත්තයා දරුවන් කියපුනේ. ඒක දරුවන් නැහැ කියලා ඉවර වෙලා. එහෙමයි ස්වාමී. ඒක වෙන්නේ නැහැ කවදාවත්. එහෙයි. එතකොට ඒක නිසා මේ මම ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය ධර්මයට ගර්ම සංඝයාට වදින්නේ නැහැ මට සංඝයා කෙරෙහි ගෞරවයක් නැහැ කියන අය ඉන්නවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ තේරුමක් ඒ කියන්නේ එයාට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවෙත් නැහැ. එහෙයි. ධර්මයේ කෙරෙහි ගෞරවෙත් නැහැ. සංඝයා කෙරෙහි ගෞරවෙත් නැතිකම. එහෙමයි. නොපිරිහෙන කෙනා තමා සංඝයා කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. ඒ වගේම තමයි සංඝ ගෞරවය වර්ණනා කරන කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමී. සංඝයා කෙරෙහි ගෞරවයෙන් යුක්ත දැන් සමහර අවස්ථාවල මහත්ය දැන් ඔය කියන්නේ ඒවා පිරිහිලා ගොඩාක් පිරිහිලා තියෙන. දැන් පිරිහෙන කරුණ තමයි හැමතැනම තියෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ නම බස් එකට නැගපුවාම ආසනයක් දෙන තරමට කට්ටියට හිත නැමෙන්නේ නැහැ. එහෙයි. එතකොට කියන්නේ ගෞරවය නැතිකම ඒක.
ඒ වගේ සමහර අවස්ථාවල් ස්වාමීන් වහන්සේලා දකින්නකොට දාන ටිකක් පූජා කරගන්න හිතෙන මෙන්න නැති අවස්ථා තියෙනවා. සංඝ ගෞරවයෙන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ නැති වැරදි හොය නින්දා කරනවා අපහාස කරනවා. එහෙම කරනවා. සංඝ ගෞරවය නැතිකම. ඊළඟට කවුරු හරි සිවුරක් පොරවා ගත්ත කෙනෙක් මොනවා හරි එක්ක දේශපාලනයක නැත්නම් වැරදි දෙයක් වේවා. නොගැලපෙන දෙයක් කියපුවම මුළු සංඝයාටම එක විදිහට නින්දා අපහාස කරනවා. මේ වගේ සිද්ධ වෙන්නේ තව තවත් පිරිහිලා දුගතිය යන එක. ඒක නිසා තමන් පැහැදිලි අදහසකින් ඕනේ මම සරණ ගිය බුදුරජාණන් ශ්‍රාවක සංඝ රත්නේ සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ගුණේ උන්වහන්සේලා මගපලලාභ උන්වහන්සේලාත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. මම සරණ එහෙම හිතපුවා මේ ලෝකේ ඉන්න දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා මොන සෙල්ලම් මොන දේ කරත් ඒක යාට අදාළ නැහැ. මොකද මම සරණ ගිය බුදුරජාණන් ශ්‍රාවක සංඝ රත්නේ. එතකොට සංඝ ගෞරවය වර්ණනා කරනවා. සංඝ ගෞරවය යුක්ත වෙන ගොඩාක් අඩුයි අද සංඝ ගෞරවය. ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ මේ කියන්නේ අපි පොඩි කාලේ ස්වාමීන් වහන්සේලා කොයි විදිහේ කොහම වුණත් අපේ අම්මලා තාත්තලා අපිට පුරුදු කෙරෙව්වා දුවගෙන ගිහලා වඳින්න. මට මතකයි ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා දැක්කොත් එහෙම මිදුලේ හිටියොත් අපි දුවගෙන ගිහලා වඳිනවා. එහෙමයි ස්වාමී. අපි බයිස්කලෙන් ගියොත් එහෙම ස්වාමීන් වහන්සේ පයින් වඩිනවා නම් අනිවාර්යෙන් බයිස්කලෙන් බහිනවා. එහෙමයි ස්වාමී. දැන් ගොඩාක් නෑ. ස්වාමිනේ හැමතිස්සෙම අපේ ජීවිතේට මහ විශාල අර්ථයක් සිද්ධ වෙනවනේ. සිද්ධ වෙනවනේ ස්වාමිනේ මේ මහා සංඝරත්නය. ඒ සංඝයාට ගෞරව කිරීමෙන් සිද්ධ වෙනවනේ. මොකද බුදුරජාණන්ගේ ධර්මයේ තියෙනවා ඒ විදිහට සංඝයාට මේ වන්දනා කරනවා නම් උපස්ථාන ගෞරව කරනවා එයාට ඒක උසස් කුලයේ උපදින්න හේතු වෙන පිනක් කියලා. එහෙමයි ස්වාමී. ඒතර සංඝ ගෞරවයේ එයා වර්ණනා කරනවා. එහෙමයි. දැන් අද ගොඩාක් අයට මේ සංඝයා කෙරේ ගෞරවයෙන් හිටියොත් එයාලා අනිත් අයව එකතු වෙලා නිඳා කරන එක කරන්නේ. එහෙමයි. ස්වාමිනේ ඇත්තටම දැන් අපි කලකිරෙන තැන් උලුප්පල ගලප ගන්නවට වැඩිය අනේ උන්වහන්සේ අපොහසත් වුණානේ කාරණාවේදී ආදි වශයෙන් මේ කරුණාමෙත් සිතම ඇති කරගෙන Taman තුල තියෙන නෑ අපිට එහෙමවත් ඕනේ නැහැ. එහෙමයි. කියන්නේ ගිහියෙකුට මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි ස්වාමී. සීලවන්ත ගිහියෙකුට වැඩිය දුස්සීල පැවිද්දෙක් උසස් වෙනවා කියලා. උසස් වෙන කරුණු කීපයක් තියෙන කරුණු 16ක්ද 18ක්ද කොහෙද තියෙනවා? එහෙමයි. සීලවන්ත ගිහි කෙනාට වැඩිය දුස්සීල වූ භික්ෂුව උතුම් කියලා කියනවා. එහෙමයි. එහෙම එකේ දුස්සීල ගිහියෙකුට මොකද්ද? තවත් දුස්සීල භික්ෂුවගේ හරි මයින්ඩ් යන එකේ. එහෙමයි ස්වාමී. එහෙනම් එයාට පැවිදිලා පුළුවන් සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඒක කරන්නේ නැහෙනේ. ඔය සංඝයට බැන දොස් කිය ඉන්න ගිහියා ඉන්නවනේ. ගොඩාක් අය දුස්සීලයි. එයාලා පවිත්‍ර ස්වභාවයෙන් යුක්තයි. තමන්ගේ ස්වභාවය තමයි තමන් මැනලේ වෙන අනිත් අයට නිඳා කරන්නේ. ඒක නිසා මේ ඒකෙන් වෙන්නේ තව තවත් පව කරගන්නේ. එහෙමයි ස්වාමී. අපි තේරුම් ගන්න ඕනේ අපි සංඝ ගෞරවයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම සංඝ ගෞරවය වර්ණනා කරන්න ඕනේ. සංඝ ගෞරවයෙන් යුක්ත බව වර්ණනා කරන. සංඝ ගෞරවය නැති අන් අය ඉන්නවනම් අපේ පවුලේ යාළුවෝ ඥාති එයාලට සංඝ ගෞරවය ගැන කියලා දෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. සංඝ ගෞරවය සමාදන් ගොඩාක් දිනෙක නොදැනුවත්කම නිසා තමයි මේ සංඝ ගෞරවය නැතුව ඉන්නේ. ඒ වගේම තමයි සංඝ ගෞරවයේ තියෙන අන් අයගේ ගුණ සුදුසු අවස්ථාවලදී වර්ණනා කරන්න ඕනේ කිව්වා. ඔන්න ඔය 4 ආකාරය අපිට තුල තියෙන්න ඕනේ. එතකොට පිරෙන්නේ නැහැ කියනවා අපි. එහෙමයි ස්වාමී. ඊළඟට සාරිපුත්‍රයන් දේශනා කරනවා තමන් ශික්ෂා ගෞරවයෙන් යුක්තයි. අනුමාත්‍ර වරදේ පවා බය දකිමි සමාදම් වෙච්ච සිල්පද ආරක්ෂා කරගෙන තමයි. පළවෙනි කාරණේ. ඊළඟට තමන් ඒ සිල්වත් භාවයෙන් යුක්ත වෙලා ඉන්න ගමන් සීල ගෞරවයෙන් යුක්ත ගමන් සීල ගෞරවය වර්ණනා කරනවා. දැන් සමහර අවස්ථා තියෙනවා දැන් ස්වාමීන් වහන්සේලාට මාත සිල්පද තියෙනවා කුඩා අනු කුඩා ආදී වශයෙන්. සමහර අවස්ථා තියෙනවා මේ කණ්ණාඩිය මූණ බලන්න එපා කියලා සිල්පද තියෙනවා. සමහර ස්වාමීන්වහන්සේලා ඉන්නවා කණ්ණාඩිය මූණ බලන්නේ නැහැ. සීකියා පොඩි පොඩි ආපත් ඒවා. එතකොට ඒවට නිඳා කරන්න යන්න හොඳ නැහැ. මේ කියන්නේ ඒ විදිහට ගොඩාක් සිල්පද තියෙනවා. ඊට පස්සේ ඒක නිසා මේ සීල ගෞරවයෙන් තමයි යුක්ත වෙන්න ඕනේ. සීල ගෞරවය වර්ණනා කරන්න ඕනේ. සීල ගෞරවය නෙමෙයි නේද වර්ණනා කරන්නේ. එතකොට දුස්සීල පිරිස ඉන්නවා නම්
ඒකේ ආදීනව කියලා දීලා එයාලා සීලේ සමාදන් කරවන්න. එහෙමයි ස්වාමී. මේ ඊයේ පෙරේද මහත්තයා මේ ඕස්ට්‍රේලියාවේ මේ දායකත්ව දරන පින්නතුන් ඕස්ට්‍රේලියාවෙන් ඒ පින්නතුනේ වෙන අපි දන්න පිරිසක් දැන් මේ පහුගිය කාලෙම ලොක්ඩවුන් කරලා තිබ්බේ. කට්ටියට යන්න එන්න බෑ. යාළුවන්ට යාළුවන්ගේ ගෙවල් වලට යන්න බෑ. ඔය විදිහට මේ වෙලා ඒව අයින් වුණාට පස්සේ දැන් දවස් සතියකට අමාරකට කලින් මේ එයාලා පාටියකට එකතු වුණා. එතකොට ඒක මන් දන්න නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ඒ දෙන්නත් ගියා එකට. එතකොට ඒ නෝනට ඉතින් ඔය එහෙ ගියපහම බොන්නවනේ. දැන් මෙයා බොන්නේ නැහැ. කරුණු කියලා පෑදිලා බොන්නේ නැහැ. ඊට පස්සේ දැන් පාටියට ගිහලා ඔක්කොම බොනවා. ඒ බොන අතරතුර මට මේ කතා කරන්න ඕන. කතා කරන්න උනාට පස්සේ ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම බොනවා කියලා මෙතන. ඔක්කොම බොනවා. මං ඇහුවා ඔතන ඉන්න මේ ගැහණු ළමයිනු බොනවාද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ මට බයිනවා කියලා කියනවා. අසුපියම ගිහලා නතර වෙයන් අසුපියම ගිහලා නතර වෙයන් කියලා මට බයිනවා කියනවා. ඒතර සීලවන්ත කෙනාට නෙමෙයි වර්ණනා කරන්නේ දැන්. දුස්සීලය තමයි වර්ණනා කරන්නේ. මේ ලංකාවේ ප්‍රධාන බෞද්ධ ඉස්කෝල වලට ගියපු අය. එහෙමයි ස්වාමී. ඉතින් ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ තමන් සිල්වත් වෙන්න ඕනේ. සීලය වර්ණනා කරන්න ඕනේ. ඊළඟට අද ගොඩාක් අයට දුස්සීල අයව සිල්වත් භවයේ සමාදන් කරවන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි ස්වාමී. ඒ මොකද දුස්සීල අය තමයි බලවත් වෙලා ඉන්නේ. ඒතකොට සීලවන්ත කෙනාව පාගනවා. පවුලක ගත්තත් බලෙන්ම පවනවා. හොරකම් කරන්නේ නැතුව හිටියොත් එහෙම එයාව මොකක් හරි එයා නැති එකට මොනවා හරි දෙයකට හරි පටලවනවා සමහර වෙලාවට. සල්ලාලක මේ දෙන්නේ නැත්තම් එයා නිකන් කිසි තේරුමක් නැති කෙනෙක් හැටියට හිතන්නේ. ඒකට මේ විදිහට තියෙන ලෝකෙක අපිට ඉතින් නොපිරියෙන්න නම් අපි තමාත් සිල්වත් වෙන්න ඕන. සිල්ලම් බව ගුණ කියන්නත් ඕන. සිල්වත් බවේ වර්ණනා කරන්න ඕන. එහෙමයි ස්වාමී. සිල්වත් සීල ගෞරවයෙන් නැති අන් අය ඉන්නවා නම් එයාලා සීල සමහරවිට Taman දුස්සීල වුණා සීල ගෞරවයෙන් හරි ඉන්නවා දන්නේ. ස්වාමීන් ඒක විශේෂ මේ Taman දුස්සීල වුණා Taman දුස්සීල වුණත් සිල් රකින්න අයටවත් ගරහන්න නැත්නම් ඉන්නවනේ. ලොකු දෙයක් නෙනේ. ඒක නිසා හැබැයි ඒක නිසා Taman සිල්වත් වෙලා ඒ වගේම සීල ගෞරවයෙන් යුක්ත වෙලා සීල ගෞරවය වර්ණනා කරනවා. දුස්සීල වෙච්ච අන් අය ඉන්නවනම් එයාලා සීල ගෞරවය සමාදන් කරනවා. ඒ වගේම තමයි සීල ගෞරවයෙන් යුක්තව යම් පිරිසක් ඉන්නවා නම් ඒ අයගේ ගුණ සීල ගෞරවයෙන් යුක්ත කෙනාගේ ගුණ සුදුසු අවස්ථාවේදී පිරිස අතර තියෙනවා කියනවා. එයා මෙහෙම සීල ගෞරවයෙන් යුක්තයි. මෙහෙම සිල්පද රකින්නවා කියලා එයා එහෙම කතා කරනවා කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා තමා කීකරු කෙනෙක් කියලා කියනවා. තමන් කීකරු ගුරුවරට කීකරු වැඩිහිටියන්ට කීකරු එකට ඉන්න සම්බ්‍රහ්මචාරින් වහන්සේලාට කීකරු ගෙදරක නම් දැන් අම්මට තාත්තට කීකරු වැඩිහිටියන්ට කීකරු එතකොට ඥාතීන්ට කීකරු ගුරු මේකත් ගොඩාක් අඩුයිනේ මහත්තයා සමාජයේ කීකරුකම නිවටකමක් කියලා හිතන්නේ. කීකරුකම නිවටකමක් නෙමෙයි කීකරුකම ගුණයක්. එහෙමයි සර්. ඒකට තමා කීකරුයි. කීකරුකම වර්ණනා කරනවා. දැන් අද ගොඩාක් අද ගෙදෙට්ට හොරෙන් පැනලා වරෙන් කියනකොට නෑ නේ අම්මට හොරෙන් එන්න බෑ කියලා කිව්වොත් එහෙම එයා නිකන් මේ සමාජයට අයිති නැති පරසක්වල ජීවියෙක් හැටියට දකින්නේ. එහෙසම්. අකීකරුණොත් එහෙම හරියට වර්ණනාව. නේද? ගුරුවරයෙක් මොන හරි දෙයකට අවවාදයක් කරනකොට එකට එක කිව්වොත් එයා වීරයෙක්. එහෙමයි සර්. ගුරුවරයෙක් දඬුවමක් දෙනකොට ඒකට ගුටියක් කෑවොත් එයා නිහතමානී වෙලා මේ ගුටි කෑවොත් එයා පරාජිතයෙක්ද. ගුරුවරයාට ගහපු කෙනාට ආපහු වෙරලා ගහනවා නම් බයිනවා නිඳා කරනවා නම් එයා සමාජයේ වීරයෙක් හැටියට ඉන්නවා. එහෙමයි සර්. කීකරුකමකට නෙමෙයි අද වර්ණනා කරන්නේ. නිසා කීකරු වෙන්නත් ඕනේ. කීකරුකම වර්ණනා කරන. කීකරුකම කියන්නේ පුදුම දෙයක්. එහෙමයි ස්වාමීනි. අපි අහලා තියෙනවා සාරිපුත්යන් වහන්සේ දවසක් වඩිනකොට මේ සිවුර බිම ගෑවිලා තිබ්බා කියලා කියනවා. සිවුර බිම ගෑවිලා වඩිනකොට පොඩි අවුරුදු 7 සාමණේර ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා සාරිපුත්තේනි මේ ඔබ වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා. ඔක හදාගත්තොත් නේද හොඳ කියලා. එහෙමයි.
බලන්නේ ප්‍රඥාවෙන් අග්‍රේසන කෙලෙස් උත්තමයි. එහෙමයි ස්වාමීනි. උන්වහන්සේ හැම මිදලා නතර වෙලා ඊට පස්සේ සිවුර ආපහු මනාකට පොරව ගත්තා කියන බිම ගෑවෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ සිවුර පොරවගෙන මට මතක හැටියට පොඩි ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ දැන් හරිද කියලා අහලා තියෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ උපාධ්‍යයන් වහන්සේ කිව්වේ අර මෙව කරන අදහසින් නෙමෙයි. වරද පෙන්වලා දුන්න කියන අදහස. කී කරුකම. එහෙමයි ස්වාමීනි. ශාසනයේ තරම් බුදුරජාණන් ගිහි පැවිදි ભેදයක් අපි ඇති කරගන්න හොඳ නැහැ. කීකරුකමට උපකාර වෙන දේවල් නැහැ මහත්යලෝ. ඉතින් ඒ නිසා කීකරුකම කියන උතුම් දෙයක්. කීකරුකම අපි පුරුදු කරගන්න ඕනේ. එතකොට අපි රාහුලයන් වහන්සේ උදෑසන අවදි වෙලා මිදුල ඇමදල ඉවර වෙලා වැලි දෝතක් අතට ගන්නවා කියලා කියනවා. අතට අරගෙන මේ වැලි දෝත අහසට දාලා ප්‍රාර්ථනාවක් කරනවා කියලා කියනවා. අද දවසේ මට මේ වැලි කැට ගානට අවවාද ලැබේවා අනුශාසනා ලැබේවා කියලා. එහෙම අවවාද අනුශාසනා ලැබෙන්න කැමැත්තක් තියනවා කියලා කියන්නේ එයා කීකරු වෙන්න කැමැත්තනේ. කීකරු කියලා කියන්නේ තව කෙනෙක් කියන දෙයකට අහුම්කම් දීලා ඒ කියන දේ පුරුදු කරගන්නවා. කීකරු. එතකොට කීකරුකම වර්ණනා කරන්න ඕනේ. තමා කීකරුකම වර්ණනා කරනවා. අකීකරු වූ තවත් පිරිස් ඉන්නවනම් එයාලා කීකරුකමේ හික්මවනවා. එයාලට අකීකරුකමේ ආදීනව ගැන කියලා දීලා එක ටික කිරීමේ දැඩිකමේ ආදීනව කියලා දීලා කීකරුකමේ හික්මවනවා කියලා. ඒ වගේම තමයි කීකරුකම තියෙනා වූ එකට ඉන්න පිරිස් ඉන්නවනේ. දැන් අපි පවුලක් ගත්තොත් අපි කියමු පවුලේ 10 දෙනෙක් ඉන්නවා කියන්නේ. ඔය 10 දෙනෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා කීකරුකම තියෙන. යාළගේ තියෙන ගුණ සුදුසු අවස්ථාවේදී අනිත් අයත් එක්ක කියනවා කියනවා. එයා පුදුම කීකරුයි ගුරු ගෞරවයෙන් යුක්තයි වැඩිහිටි ගෞරවයෙන් යුක්තයි. එක්කෙනෙක් අවවාදයක් කරාට පස්සේ ඒකට කිපෙන්නේ නැහැ. පෙරලා ඒකට එක එක කියන්නේ නැහැ. එයා පුදුම නිහතමානීකමකින් ඉන්නවා. කීකරු කෙනෙක් කියලා ඉවරලා තියෙනා මොගුණ කියනවා කියලා කියනවා. අන්න ඒක තියෙනවනේ එයා පිරෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි තමාත් කල්යාණ මිත්‍රයන් නැති කෙනෙක් වෙනවා කියලා කියනවා. කල්යාණ මිත්‍රන් නැසුරු කරන දැන් ගිහි සමාජෙත් ඉන්න පාප මිත්‍ර සභාවයි පැවිදි සමාජෙත් ඉන්න. තමන් දක්ෂ වෙන්න ඕනේ කල්යාණ මිත්‍රන් ඇසුරට එන්න. තමන් කල්යාණ මිත්‍රන් ඇසුරට එන්න කල්යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම ගිහි අය හැටියට ජීවිතය ගත කරනකොට රැකියා කරන ස්ථානයේ වෙන්න පුළුවන්. නැත්තම් එක එක්කෙනාගේ මේ යාළු මිත්‍රාදීකම් මේවා ගොඩාක් පිරිසක් එක්ක එකතු වෙලානේ අපි ඉන්නේ. එතකොට අපිට විවිධාකාර නොයෙක් ආකාරයයි ඇසුරු කරන්න ලැබෙනවා. ඒ ඇසුරු කරන්න ලැබෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මෙයා කල්යාණ මිත්‍රද මෙයා පාප මිත්‍රද? මෙයා සත්පුරුෂයේද මෙයා අසත්පුරුෂයේද කියලා. තේරුම් අරගෙන තමන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට යම් යම් කැපකිරීම කරන්න. ඒ කියන්නේ යාළුවෝ ගොඩක් තරහ වෙනවා. කලින් තිබ්බ උදව් උපකාර නැතුව යනවා. එතකොට මේ ඊපස්සේ නිന്ദා අපහාස එනවා. ඒව ගණන් ගන්න හොඳ නැහැ. ඒව ගණන් ගන්න නැතුව තමන්ට තියෙන මේ සසරේ ස්වභාවය තේරුම් අරගෙන කර්ම විපාක තේරුම් අරගෙන බාහිරින් තියෙන වටිනාම දේ කල්යාණ මිත්‍ර සම්පත්තිය බව තේරුම් අරගෙන එහෙම ගත කරනවා නම් එතකොට එයා කල්යාණ මිත්‍ර සම්පත්තිය යුක්ත වෙනවා. ඒත් අපි පුද්ගලිකව අපි කල්පනා කරලා බලන්න ඕනේ මම කල්යාණ මිත්‍ර සම්පත්තිය යුක්තයිද කියලා. එහෙන් බලලා තමන් කල්යාණ මිත්‍රන්ගේ ඇසුරට වැටෙනවා. තමන් කල්යාණ මිත්‍රන් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම එයා කල්යාණ මිත්‍රයන් ඇසුරේ වර්ණනා කරනවා. ඕක අද ගොඩාක් නැහැ. තමන් පාඩුවේ කල්යාණ මිත්‍ර ඇසුරු කරගෙන ඉන්නවා. අන් අයට කියන්නේ නැහැ. අන් අයට කල්යාණ මිත්‍රයන් ඇසුරේ වටිනාකම ගැන වර්ණනා කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රන් ඇසුරේ ಗುಣ කියන්නේ නැහැ. මොකද සමහර විට ಗುಣ කියන්නේ නැත්තේ ඒකටත් හේතුව කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ කියන්න ගියපුවාම එයා අනිත් ටික එකතු වෙලා නිකන් එයාට නිന്ദා අපහාස කරන්න පටන් ගන්නවා. නිසා හොරෙන් තමයි කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න වෙලා තියෙන්නේ. ස්වාමීනි කල්යාණ මිත්‍රය කියලා කිව්වම මේ අපේ කොහොමද මේ විශේෂත්වය තේරුම් ගන්නේ? කල්යාණ මිත්‍රයා බුදුරජාණන් දේශනා කරනවා තමන්ට
බුදුරජාණන්සේ කරුණු කීපයක් ඔස්සේ දේශනා කරලා තියෙනවා. ඒ තමයි නොඇසූ දහම් කරුණු අස්සවනවා කියන්නේ. අස්සවපු දහම් කරුණු වල අර්ථ නැවත නැවත කියවනවා කියලා කියනවා. ඒ වගේම යාළුවා වෙනුවෙන් දෙන්න අමාරුම දේ වුණත් දෙනවා කියලා කියනවා. යාළුවා වෙනුවෙන් කරන්න අමාරුම දේ කරනවා කියලා කියනවා. ඒකට පාපේ මුදවනවා කියනවා. යහපතේ සමාදන් කරනවා කියලා කියනවා. මෙන්න මේ ගුණයන්ගෙන් යුක්තයි. කියන ධර්මයේ කියලා දීලා අප්‍රමාදයේ සමාදන් කළා වරදී මේ මුදවන තමන් වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න පුළුවන් කෙනාට කියන කල්යාණ මිත්‍රයා කියලා. ආන්ගේ කල්යාණ මිත්‍ර නැසුරු තමයි යුක්ත වෙනවා. කල්යාණ මිත්‍ර නැසුරු කිරීමේ වටිනාකම දැන් බුදුරජාණන්සේ දේශනා කළා කියනවා සම්පූර්ණ නිවන් මඟ තියෙන කල්යාණ මිත්‍රයා මත කියලා. එහෙමයි ස්වාමී. ඒකට එහෙනම් ඒක කොච්චර වටිනද යන්නේ? කල් පාප මිත්‍ර ඇසුර නිසා දේවදත්තගේ ඇසුර නිසා අජාසත් අපායෙන් ගියා. ඒ විදිහට පාප මිත්‍ර ඇසුර නිසා කොච්චර දෙනෙක් අම්මට අකීකරු වෙනවා තාත්තට අකීකරු වෙනවා සහෝදරන්ට අකීකරු වෙනවා. හරියට මේ රැකියාව කරන්නේ ඊට පස්සේ ගොඩාක් මේ ජීවිතේ දුකටපත් වෙනවා පාප මිත්‍රන් ඇසුර නිසා. ඒක නිසා කල්යාණ මිත්‍රේ ඇසුරේ වටිනාකමය කියනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර නැති අන් අයව කල්යාණ මිත්‍රයන් කෙරෙහි සමාදන් කරනවා. එහෙමයි ස්වාමී. එතකොට තමන් උපක්‍රම කරලා උත්සාහ කරලා දානමාන වලට අඬගාගෙන ඇවිල්ලා දහම් පොත්පත් දීලා මේ විදිහට දැන් මට එක දුවක් කිව්වා එයා ඊ රැකියාව කරලා පාප කියන්නේ කොල්ලෙකුට අහු වෙලා බැඳපු කොල්ලෙකුට හොඳට පඩි ලැබිලා ගෙදෙට්ට සතයක්වත් දෙන්නේ නැහැලු. එහෙමයි. අර කොල්ලට ඉඩමකුත් අරන් දීලා. ඒකේ ලෝන් ගෙවක බොහොම ඉන්නකොට දැනගෙන මේ මිනිස්සයා බැඳපු කෙනෙක් කියලා. එහෙමයි. දරුවෝ දෙන්නෙකුත් ඉන්නේ. අර ගැහැන් ළමයට කරගන්න දෙයක් නැහැ කියලා. අඬලා අවසානෙට මේ කොමාරි ඒ විස්තර කතා කරනකොට දැන් ඒ දුකින් ඉන්නව දැකලා අසපුවට එන දුවක් අහලා විස්තර. ඇයි ඔය දුකින් ඉන්නේ මෙහෙම මුත්තට මඩලා. ආණ්ඩුල වැළපුණා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔන්න කියලා. කිව්වට පස්සේ බයින් නැතුව දොස් කියන්නේ නැතුව චුට්ටක් ඉන්නකෝ මෙහෙමයි. ඔයා මේ දේශනාව අහන්නකෝ කියලා. එහෙමයි. දේශනාවක් අහන්න දීලා මේ ධර්ම දේශනාව. ධර්ම දේශනාව විනාඩි 45ක් විතර තිබිලා තියෙනවා. ඒ ධර්ම දේශනාව අහලා ඉවර වෙච්ච ගමන් අරයා වෙනස් වෙලා. වෙනස් වෙලා කියලා අනේ මට ලොකු උදව්වක් කරේ. මේ මං හිත හදාගන්නම් මෙහෙමයි කියලා විස්තර කතා කරලා. ඊට පස්සේ තමයි කියලා තියෙන මම මෙච්චර කල් රැකියාව කරනවා මට මෙච්චර පඩියක් මම අම්මා තාත්තටවත් මේව දෙන්න තු අර මනුස්සයට තමයි දුන්නේ කියලා ඊට පස්සේ ඒකෙන් වැළකීලා මං මගේ ජීවිතේ මං හදා ගන්නවා කියලා ඊට පස්සේ අසපොල්ටත් ඇවිල්ලා චෛත්‍යයට උපස්ථාන කරලා බෝධියට උපස්ථාන කරලා ශාස්ත්‍ර මුණ ගැහිලා කල්යාණ මිත්‍ර සම්පatti නිසා ඊට පස්සේ එදා ඉඳන් පඩිය ගන්නකොට ඒකෙන් භාගයක් අම්මට තාත්තට යවනවා කියන්නේ එහෙමයි පින්දහම් කරගන්නවා කියලා කියනවා දැන් හරිය සතුටින් ඉන්නවා කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සමාදන් කරනවා. එහෙමයි. එතකොට කල්යාණ මිත්‍රෙක් තමන් කල්යාණ මිත්‍රෙක් වුණොත් තමන් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්ත වුණොත් තමයි තව කෙනෙක්ව කල්යාණ මිත්‍ර සම්පත්තිය සමාදන් කරනවා. දැන් ඒ පාප මිත්‍ර ඇසුරට අහු වෙලා ඉතින් ඔය කකා බිබී සින්දු කියලා එහෙම ඉඳලා ඉවර වෙලා දැන් බලන්න ජීවිතයේ අවසානයේ දුකක් විතරයි ඉතුරු වෙන්නේ. හැබැයි සත්පුරුෂ කෙනෙක් ඇසුරු කරන ලැබුණු නිසා ඒ ජීවිතේ වෙනස් වුණා. දැන් හරිය සතුටින් ඉන්නවා කියලා කියන අර පසුගිය පෙවුවා ඔක්කොම අමතක කරලා දාලා ජීවිතය අලුතින් කල්පනා කරලා එනක කල්යාණ මිත්‍ර සම්පatti වටිනාකම නෙමෙයි. ඒකට කල්යාණ මිත්‍රන නැසුරු කරන්නේ නැති අන් අයව කල්යාණ මිත්‍ර සම්පatti සමාදන් කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන අන් අයගේ ගුණ සුදුසු අවස්ථාවේදී වර්ණනා කරනවා කියන්නේ. එයාගේ අසුර හොඳයි කල්යාණ. ඒක තමයි දැන් අපි හිතමුකෝ මම නම් මට පුළුවන් වෙන්න ඕනේ දැන් ඔබතුමා කල්යාණ මිත්‍රන ඇසුරු කරන කෙනෙක් නා. එහෙමයි. අන් අය එක්ක සුදුසු වෙලා බලලා මම කියනවා අහවල් මහත්තයා මෙන්න මේ කෙනා කල්යාණ මිත්‍රන ඇති කෙනෙක් කල්යාණ මිත්‍ර ඇසුරු කරන ඉඩ කඩන් ලැබුණ ගමන් කල්යාණ මිත්‍රන්ගේ ඇසුර තමයි ඉන්නේ කියලා වර්ණනා කරනවා. එහෙමයි. එතන මෙන්න මේ කරුණු ටික අපි තුල තියෙනවා නම් අපි පිරෙන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් මුලින්ම අපි ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්ත වෙන්න ඕනේ. ධර්ම ගෞරවයෙන් යුක්ත වෙන්න ඕනේ. සංඝ ගෞරවයෙන් යුක්ත වෙන්න ඕනේ. ශික්ෂා ගෞරවයෙන් යුක්ත වෙන්න ඕනේ. කීකරුකමෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රන් නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ.
එහෙමයි ස්වාමී. එහාපත් වෙලා තමා ඊට පස්සේ ඒ ශාස්ත්‍ර ගෞරවේ වර්ණනා කරන කෙනෙක්. තමා නෙමෙයි මේකෙන් ඉස්මතු වෙන්නේ. මට ශ්‍රද්ධාව තියෙනවා මම මෙහෙමයි කියලා නෙමෙයි. ශාස්ත්‍ර ගෞරවය කියන්නේ ගුණයක්නේ. ආන්ගේ ගුණේ වර්ණනා කරනවා. ධර්ම ගෞරවේ වර්ණනා කරනවා. සංඝ ගෞරවේ වර්ණනා කරනවා. ශික්ෂා ගෞරවේ වර්ණනා කරනවා. කීකරුකම වර්ණනා කරනවා. කල්යාණ මිත්‍රයන් නැති බව වර්ණනා කරනවා. එහෙමයි ස්වාමී. ඊළඟට මට පුළුවන් වෙන්න ඕනේ මම නොපිරේන කෙනෙක් වෙනවා නම් ශ්‍රද්ධාව නැති අන් අයව ශ්‍රද්ධාවේ සමාදන් කරනවා. එහෙමයි ස්වාමී. ඒක එතකොට මේ ධර්ම ගෞරවේ නැති අය ධර්ම ගෞරවේ සමාදන් කරනවා. සංඝ ගෞරවේ නැති අය සංඝ ගෞරවේ සමාදන් කරනවා. ශික්ෂා ගෞරවේ නැති අය ශික්ෂා ගෞරවේ සමාදන් කරනවා. ඒ වගේම තමයි කීකරු නැති අය කීකරුයි සමාදන් කරනවා. එහෙයි ස්වාමී. කල්යාණ මිත්‍ර නැති අය කල්යාණ මිත්‍ර සම්පatti සමාදන් කරනවා. ඊට පස්සේ ශ්‍රද්ධාව තියෙන අය ගැන දැන් මම දන්නවනම් එහෙමයි ස්වාමී. දැන් අපිත් එකට ඉන්නකොට මෙයා හරිය ශ්‍රද්ධාවන්තයි ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්තයි. මෙයා ධර්ම ගෞරවයෙන් යුක්තයි. මෙයා සංඝ ගෞරවයෙන් යුක්තයි. ඒ වගේම මෙයා ශික්ෂා ගෞරවයෙන් යුක්තයි. කියලා අපි දන්නවනේ මේ පුද්ගලයෝ ගැන. ඊට මෙයා කීකරු කෙනෙක්. මෙයා කල්යාණ මිත්‍ර නැති කෙනෙක් කියලා ඉවර වෙලා ඒ කෙනා ගැන දැනගත්තාම අපි එයාගේ ගුණ සුදුසු අවස්ථාවන් වලදී කියනවා. එහෙමයි ස්වාමී. සුදුසු අවස්ථා කියන සමහරට කරුණු කාරණා දන්නේ නැතුව කෙනෙක් වැරදි වැටහීමක ඉඳලා ඉවර වෙලා කියන්න පුළුවන් අහවල් කෙනා මෙහෙම කෙනෙක් නේ කියලා. එතකොට එයා කියනවා දැන් එහෙම කියන්න එපා. එයා සීලවන්තයි. එහෙමයි. කියලා අපි තියෙන සුදුසු අවස්ථාවේදී දේවල් කියනවා. එහෙයි ස්වාමී. මෙන්න මේ කරුණු ටික අපි තුල තියෙනවා නම් දැන් අපි අපිට ගලපලා බලන්න ඕන. මේ ටික තියෙනවා නම් අපි පිරෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් කියපු කාරණා අර දෙවිකෙනාගේ ශාස්ත්‍ර ගෞරවය ධර්ම ගෞරවය සංඝ ගෞරවය ශික්ෂා ගෞරවය කීකරුකමයි කල්යාණ මිත්‍ර නැති බව විතරනේ. ඒකේ විස්තරය තමයි කියලා කිව්වා මේ ටික. හතර ආකාරයකින් එහෙනම් ඒ ගුණය පුරුදු කරගන්න ඕනේ. තමත් ඒ වගේ යුක්ත වෙනවා ඒ ගුණ වර්ණනා කරනවා නැති අය සමාදන් කරනවා තියෙන අයගේ ගුණ සුදුසු අවස්ථාවවලදී කියනවා. ස්වාමීනි මේ කාරණේ විස්තර වශයෙන් මට තේරුම් ගන්නේ ওই විදිහට තමයි කියලා කියනවා. භාග්‍යවතුන් දේශනා සාදු සාදු සාරිපුත්ත. සාරිපුත්‍රනේ මා විසින් කෙටියෙන් පවසන ලද කරුණේ අර්ථය ඔබ විසින් විස්තර වශයෙන් දන්න එක ගොඩාක් හොඳයි කියලා කිව්වා. ඉතින් ශාස්ත්‍රඥාන්සේ ආපහු ওই විදිහට සාරිපුත්තනස් කියපු ටිකම භික්ෂුන් වහන්සේලාට කිව්වා. විදිහට තමා ශාස්ත්‍ර ගෞරවය ආදී ගෞරවයෙන් යුක්ත වෙනවා. ඒ වගේ වර්ණනා කරනවා නැති අය සමාදන් කරනවා. තියෙන අයගේ ගුණ සුදුසු වෙලාවට කියනවා. ඉතින් පින්වත්නි ඒක නිසා නොපිරිහි පිණිස උපකාර වෙන මෙන්න මේ උදාාර ගුණ අපේ ජීවිතය තුළ ඇති කරගෙන අපි හැමදෙනාට අප්‍රමාදීව කුසල් සම්පාදනය කරගෙන මේ ගෞතම බුදු සසුනේ සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේ.